රටේ නීතියේ ආධිපත්‍යය පිළිබඳව තියෙන ගැටලු. අද රටේ නීතිය රකින්න නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන පොලිසිය විසින්ම රටේ නොයෙකුත් කුඩු ජාවාරම් මද්‍රව්‍ය ජාවාරම් වෙනත් දුරාචාර කටයුතු වලට සංවිධානාත්මක කල්ලිවලට ඒගොල්ලන්ගේ සහයෝගය ලැබුණා කියලා කරුණු හෙළිදරව් වෙමින් පවතිනවා. අපිට මේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් විදියට තිබුණ දෙයක් තමයි අද යන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ මේ දුරාචාර ඒ වගේම අපරාධ අවිචාරවත් දේ මත්කුඩු ජාවාරම් පාතාලය මේ හැම එකකටම තිබුණ ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රශ්නය තමයි නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල තිබුණු එක්කෝ දූෂිතභාවය එහෙම නැත්නම් දුර්වලකම. අපි දන්නවා මැර කණ්ඩායම් වෙන්න පුළුවන් පාතාල වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ඒවා රටක ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ ඒවා ඇති වෙලා මාස 3ක් නැත්නම් වැඩි වුණොත් මාස 6ක් ඊට වැඩි කාලයක් ඒවා පවතිනවා නම් ස්ථිර වශයෙන් මෙතන දේශපාලන නායකත්වයයි පොලිසිය ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයයි සහයෝගයයි තියෙනවා. එහෙම නැතුව පාතාලයක් රටක පවතින්න බෑ. මේවා මර්ධනය කරන්න බැරි වුණේ පොලිසියේ සහ දේශපාලඥයින්ගේ තිබුණ රැකවරණේ නිසාවෙන් කියන කාරණේ පොදු කාරණයක්. මේකට කවුරුත් අත තියන්න බයයි. ආණ්ඩු බයයි. මොකද ආණ්ඩු හදනකොට മന്ത്രിලා පත් කරනකොට ඒ മന്ത്രിලාගේ ඡන්දවලට වියදම් කරන්නේ ඒ മന്ത്രിලාට සැප පහසුකම් ඔක්කොම සියලු දේවල් සපයන්නේ ඔන්නේ කණ්ඩායම් වල ඉන්න අය සහ ජාවාරම්කාරයෝ. ඒක නිසා මූලික වශයෙන් මේ රටේ නීතිය ආධිපත්‍ය තහවුරු කිරීම මේ මැතිවරණේ අනතුරුව අපි ආණ්ඩුවක් විදිහට සහතික කරනවා. ජනාධිපතිතුමා ඒ වැඩපිළිවෙල දැනටමත් ආරම්භ කරලා තියෙනවා. අපි ඊළඟ ප්‍රමුඛතාවය දෙන්නේ මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රබල වෙනසක් කරන්න. අද අපේ රටේ තියෙන්නේ අවිධිමත් අධ්‍යාපන ක්‍රමයක්. හේතු ගණනාවක් නිසා. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් කිව්වට රටේ සෑම පුරවැසියෙකුටම සෑම මට්ටමේම අධ්‍යාපනයට ඇති අයිතිවාසිකම් සමානව භුක්ති විඳින්න රජය විසින් පහසුකම් සලසන්නේ කියලා කිව්වට අද ළමෙක් පාසලකට ඇතුල් කරන්න ගියපුවම දෙමව්පියෝ විඳින දුක අපි දන්නවා. ඒ තුලම මොනතරම් රට තුල දූෂණ වෙනවද? අල්ලස් ලබා දීම් අයිතු බලපෑම් මොනතරම් වෙනවද? එනම් මේ ක්‍රමේ වැරද්දක් තියෙනවා. ඒ ක්‍රමේ වැරද්ද තමයි අපි රටේ සෑම දරුවෙකුටම සමාන පහසුකම් සහිත ඒ පුහුණු ලද සුදුසුකම් සහිත ගුරුවරු අපි මේ පාසල් වලට සපයන්නේ නැහැ. එක පැත්තකින් ජාතික පාසල් කියලා විශේෂ වරප්‍රසාද සහිතව පාසල් ක්‍රමයක් අනිත් පැත්තෙන් පාසල් මේ ජාතික පාසල් තියෙන 353යි. අනිත් 9000කට වැඩි පාසල් ප්‍රමාණයක් ඒවා පළාත් සභාවලට බාර දීලා පළාත් 9 ක්‍රියාත්මක වෙන්නේ සමහරලාට එකිනෙකට වෙනස් වූ මේ අධ්‍යාපන ප්‍රතිපත්ති. ඉතින් මේ රටේ එහෙම ගිහිලා අධ්‍යාපනය හදන්න බෑ අපිට. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕන. අපිට ලෝකේ තියෙන උතුම්ම අධ්‍යාපන ක්‍රමයක් දායාද කළා ආචාර්ය CWW කන්නංගර මෙතුමා. අද ඒකට පයින් ගහලා අධ්‍යාපන ක්‍රමයේ පීලි පැනලා මේ වෙන විනාශය නිසා තමයි අද රටේ අති බහුතරයක් ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම අධ්‍යාපනයේ අද මේ රටේ අධ්‍යාපනයේ නියාමනයක් නැති රටක්. සිල්ලර කඩයක් ආරම්භ කරන වගේ අපිට පාසලක් ආරම්භ කරන්න පුළුවන්. ඒක නිකම්ම පාසලක් නෙවෙයි ඒකට ජාත්‍යන්තර කියලා බෝඩ් එකක් දාන්නත් පුළුවන්.
ඒ කියන්නේ අපේ මේ රටේ තියෙන මේ ජාතික පාසල් පද්ධතියට වැඩිය මේ ඉහළ මට්ටමක අධ්‍යාපනයක් පෙන්වන්නේ මේ ජාත්‍යන්තර කියලා දාගෙන තියෙන්නේ. ඉතින් මොකද්ද මේ ජාත්‍යන්තරයේ තියෙන විශේෂතාවය? ඇයි අපිට මේ රටේ එකම අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න බැරි සෑම දරුවටම? ඒක නිසා අපි අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදනවා. ඒක විශේෂයෙන්ම ප්‍රාථමික, ද්විතීක සහ තෘතීක කියන අධ්‍යාපන ක්‍රම තුනටම අදාළව කරන්න එක. පෞද්ගලික පාසලක් වුණත් ආරම්භ කරන අවස්ථාව ඉඳලා ඒ දරුවෙකුට විභාගයක් සමත් වෙන දිනේ අවස්ථාව දක්වා අධීක්ෂණයක් ඇති කරලා ඒ අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. මම උසස් අධ්‍යාපන ඇමතිවරයා ඉදියට ඉන්න කාලේ මම පනත් කෙටුම්පතක් හැදුවා. ඇමති මණ්ඩලෙත් අනුමැතිය දුන්නා අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමේ උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමේ පනතක්. ඒතකොට මේ පනත යටතේ මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල වේවා රාජ්‍ය විශ්වවිද්‍යාල වේවා ස්වාධීන අධිකාරියකින් ඒ සෑම උසස් අධ්‍යාපන ආයතනයකම සෑම කටයුත්තක්ම අධීක්ෂණය කරනවා. එතකොට තමයි මේ අධ්‍යාපනයෙන් උපාධි හෝ ඩිප්ලෝමා සහතිකයක් අරගෙන එන තරුණේ ප්‍රමිතියකට අනුව අධ්‍යාපනය ලැබුවයි කියලා සහතිකයක් තියෙනවා. ප්‍රමිතිය ගැන චෝදනා එන්නේ නැහැ. ඒ වගේම නව රජයේ මූලික කියන්නේ ප්‍රමුඛතාවයක්ම දීලා කටයුතු කරන තව අංශයක් තමයි මේ පූර්ව ළමාවිය සංවර්ධන කාලය. අපේ රටේනේ ලෝකේ ඕනම රටක අධ්‍යාපනයේදී වැදගත්ම කාල පරිච්ඡේදය විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ලබන කාල පරිච්ඡේදයට වැඩිය වැදගත් වෙන්නේ පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපන කටයුතු. අද මේ පූර්ව ළමාවියේ මොන්ටිසෝරි නැත්නම් ලදරු පාසලක් කරන ගුරුවරුන්ට පිළිගැනීමක් නැහැ. ඒ ගුරුවරියන් තමයි මම හිතන්නේ 90%කට වැඩි ඉන්නේ මේ ඒ ලදරු පාසල් වල පූර්ව ළමාවියේ අධ්‍යාපනය දෙන දක්ෂ ගුරුවරියන් තමයි වැඩි ඉන්නේ. ඒ ගුරුවරුන්ට අපේ රටේ තාම පිළිගැනීමක් දීලා නැහැ. සමහර වෙලාවට ඒ ගුරුවරයෙක් කරන සේවය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කරන සේවය හා සමානයි. මොකද පූර්ව ළමාවියේ අධ්‍යාපනයේට ළමයා හුරු කෙරුවොත් තමයි ඒ ළමයා විශ්වවිද්‍යාලයට යන්නේ. නැත්තම් අතරමඟදී ඒ දරුවා කඩා වැටුනොත් එහෙම සාමාන්‍ය පෙළෙන් උසස් පෙළෙන් ඒ ළමයට විශ්වවිද්‍යාලය යන්න බෑ. එහෙනම් ඒකට පෙරහුරුව දෙන ඒ අපේ දක්ෂ ගුරුවරුන්ට කිසි අද රටේ නිල වශයෙන් පිළිගැනීමක් නැහැ. ඒගොල්ලන්ට පහසුකමක් නැහැ. ඒක රාජ්‍ය මට්ටමේ මැදිහත් වෙලා ආරක්ෂා කරගන්න ඕන ක්‍රමයක්. මේ වෙනකොටත් ජනාධිපතිතුමා ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා. මේ පූර්ව ළමාවියේ සංවර්ධන අධ්‍යාපන කටයුතු අධ්‍යාපනයේම කොටසක් විදිහට අධ්‍යාපන අමාත්‍යාංශය හරහාම ක්‍රියාත්මක කරලා නියාමනය කරන ක්‍රමයක් සහ එම ගුරුවරුන්ට ඒ සාධාරණ වන පරිදි ඒගොල්ලන්ගේ රැකියාවන් වලට පිළිගැනීමක් වගේම යම් පහසුකම් අවශ්‍ය පහසුකම් ලබා දීමට ආණ්ඩුවක් විදිහට කටයුතු කරන්න දැනටම තීන්දුව කරලා තියෙනවා. 6 මාසෙන් 6 මාසෙට මහ බැංකුව ජනතාවට ආරාධනා කරනවා දැනම මේ කඩාවැටිච්ච මූල්‍ය සමාගම් වංචා දූෂණ තියෙන මූල්‍ය සමාගම් වල බය නැතුව ආයෝජනය කරන්න මේවා අපේ මහ බැංකුවේ ලියාපදිංචි කියලා. මේ දෙන සහතිකෙ උඩනේ මිනිස්සු ගිහලා තැම්පත් කරන්නේ. ඉතින් එහෙම තැම්පත් කරලා අද ලක්ෂ ගාණක් නෙවෙයි මිලියන ගාණක් ජනතාව අසරණ වෙලා ඉන්නවා. මේ ළඟදිත් මම දැක්කා කළුතර ප්‍රදේශයේ එක මූල්‍ය සමාගම මිලියන 6000ක් තැම්පත්කරුවන්ගෙන් අරගෙන පවුල පිටින් රට පැනලා ගිහිල්ලා. ඉතින් මිලියන 6000 කවුද ගෙවන්නේ?
ඒ ජනතාවට වග කියන්නේ කවුද? මහ බැංකුව මේකට වග කියනවද? මහ බැංකුවේ මේ මූල්‍ය නන් බැංකින් කියන විශේෂයෙන්ම බැංකු නොවන මූල්‍ය පාලනය පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ග පෞගේ අවුරුදු කාලයක් දීර්ඝ කාලයක් තිස්සේ 100%ක්ම අසාර්ථකයි. ජනාධිපතිතුමාටත් ඒක නිසා තමයි පෞගේ කාලේ ඒ නිලධාරීන්ට දෝෂාරෝපණය කරන්න සිද්ධ වුණේ. දැන් ඔබ දැක්කා පෞගේ කාලේ ත්‍රිරෝධ රථයකට මාසික වාරික 2ක් ගෙව්වේ නැහැ කියලා කතා කරන්න ගියපුවාම මේ මූල්‍ය සමාගම් මාෆියාව මේ මිනිස්සයාට මහ දවාලේ යකඩ පොල් වලින් ගහලා මැරුවානේ. ඒතර කවුද මේ වැරද්ද කරේ? මේ වැරද්ද කරේ පාර්ලිමේන්තුව. අනපනත් හදද්දී තිබුණු දුර්වලතා. එදා අපේ රටේ ගිවිසුම් නීතිය යටතේ ගිවිසුමක් උල්ලංඝනය කරා නම් අධිකරණයට ගිහිල්ලා නියෝගයක් අරගෙන පිස්කල් වරයා ගෙනහිල්ලා ඒ වාහනේ අල්ල ගන්න පුළුවන්. ඒක අධිකරණයේ පාලනය යටතේ නීතිය ආධිපත්‍ය යටතේ ඒක ක්‍රියාත්මක වුණා. නමුත් මේ රටේ මේ ආර්ථිකයේ වේගය වැඩි කරන්න කියලා මූල්‍ය සමාගම් එකතු වෙලා 1990 මුල දශකයේ මුල කාලේ ඒ කාලේ ලොකු චෝදනා තිබුණා මේ මූල්‍ය සමාගම් දේශපාලඥයින්ට අල්ලස් දීලා මේව සම්මත කරේ කියලා. මේ බලය ගත්ත සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩලයට. ඒ අධ්‍යක්ෂක මණ්ඩල ඒ බලය ගත්තා. ඒගොල්ලන් ඒ වාහන අල්ලන්න දාමරිකයේ දෙව්වා. මේ දාමරිකයෝ ගිහිල්ලා මිනිස්සු බෙල්ලෙන් අල්ලලා වාහනවල කරෙන් අල්ලලා එළියට ඇදලා දාලා බයසක නැති වෙලා සමාජයේ නීති අතරගත් පුජ්‍යලයෝ බවට පත් වෙලා ඊළඟට මේ කට්ටිය තමයි පස්සේ කාලේ හුඟක් බැලුවොත් එම පාතාලේ නායකයෝ වෙලා ඉන්නේ අද ඒගොල්ලන් තමයි. සීසර්ලා කියලා අලුතෙන් හදපු ජොබ් එකේ. ඒතර මේවා නියාමනය වෙන්නට ඒ වගේම මහ බැංකුවම කියනවා රටේ මූල්‍ය ආයතන 11100ක් තියෙනවා කියලා මාධ්‍ය පළ වුණා. මහ බැංකුවේ ලියාපදිංචි නොකර. ඉතින් මේවට කවුද ක්‍රියාමාර්ග ගන්න ඕන? නිසා මහ බැංකුවේ යටතේ තියෙන මේක අධ්‍යක්ෂකවරයෙක් යටතේ තමයි මේක පාලනය වෙන්නේ. ඒක නිසා මේ මූල්‍ය නියාමන කටයුතු කරන්න මූල්‍ය ආයතනවල ස්වාධීනව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනමම අධිකාරියක් මහ බැංකුව ඇතුළත අපි හදන්න ඕන. ඒ නිසා රටේ ජනතාවට පීඩාවක් නොවන පරිදි මේ මූල්‍ය ශාස්ත්‍රය තුලින් ව්‍යාපාරිකයා කඩාවට්ටන්නේ නැති සාධාරණ පොලියකට ණයක් අරගෙන ව්‍යාපාර කරන්න පුළුවන් පරිසරයක් අපි හදන්න ඕන. ඒ වගේම අද අපේ රාජ්‍ය බැංකු දෙකෙන් ඒ බැංකු හදනකොට අපි බලාපොරොත්තු වුණ පරමාර්ථ ඉෂ්ට වෙන්නේ නැහැ. රාජ්‍ය බැංකු දෙක හැදුවේ පෞද්ගලික බැංකු වගේ රේස් එකේ දුවන්න නෙවෙයි. මේ රටේ ආර්ථිකයට ඵලදායීතාවයට ලොකු දායකත්වයක් ලබා දෙන්න. ගමේ මිනිහාගේ රුපියල් 50 ගමේ ශාඛාවේ එකතු කරලා පහුගිය කාලේ කරේ නගරයට ගෙනල්ලා මහා පරිමාණ ව්‍යාපාරිකින්ට ඒ මුදල් ටික දෙනවා ගමේ ජනතාවට කුඩා කර්මාන්ත කරුවෙකුට ස්වයං රැකියාවක් කරන ව්‍යවසායකයෙකුට පහසුකමක් ගන්න බෑ. ඒගොල්ලෝ ගෙවල් ලුකස් තියලා වාහන සින්නක් කරලා ලියලා තමයි මේ ණයක් ගන්න පුළුවන්. හැබැයි රජයේ බැංකුව හැදුවේ මේ ගැමි ආර්ථිකය නගා හිටවන්න. එදා 70 දශකයේ සිරිමාව මැතිණිය සෑම කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයක් කියන්නේ කෘෂි සේවා මධ්‍යස්ථානයක් හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම තිබුණා. ආණ්ඩුවක තියෙන පළවෙනි වගකීම තමයි ආණ්ඩුව තියෙන ව්‍යාපාර කරන්න නෙවෙයි. ආණ්ඩුව තියෙන පළවෙනි වගකීම තමයි ව්‍යාපාරිකයන්ට රට දියුණු කරන්න, ව්‍යාපාර හදන්න, රැකී ආරක්ෂා සපයන්න, හොඳ ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් අවශ්‍ය මූල්‍ය සමාවෙන්න අවශ්‍ය නීති ප්‍රතිපත්තිය සම්පාදනය කරන්න ඕන. ඒ වගේ යටිතල පහසුකම් සපයන්න ඕන. ඒ වගේ මූල්‍ය ප්‍රතිපාදන සහනදායක ක්‍රමයකට ලබා දෙන්න ඕන. මේ තුන තමයි ආණ්ඩුවේ තියෙන වගකීම. ආණ්ඩුවට බිස්නස් කරලා ආර්ථිකය ගොඩ ගන්න බෑ. සිංගප්පූරුවේ ලී කුවන් යූ අගමැතිතුමා කරේ ඒක. මැලේසියා මහතිර් මොහමඩ් හැත් කරේත් ඒක. ජනතාවට විශ්වාසයක් ගොඩනැගෙන විදිහට
ආර්ථික ක්‍රමය හසුරුවන්න ඕන. අනිත් කාරණය තමයි අපිට මේ බදු ප්‍රතිපත්තියක් නැහැ. එක එක ඇමතිලාට ඕන විදිය බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. පෞද්ගලික කාලේ මංගල සමරවීර මුදල් ඇමතිවරයාගේ කාලේ අපි දැක්කා බදු පිට බදු පටවලා මේ රටේ සමස්ත ව්‍යාපාරික ශාස්ත්‍රය කඩා වැටිලා තිබුණා. ඒක තව අවුරුද්දක් දෙකක් ගියා නම් එහෙම අපේ රටේ එක ව්‍යාපාරිකයෙක් ඉතුරු වෙන්නේ නැහැ. රටක බදු ප්‍රතිපත්තිය කියන එක අවුරුදු 10කට 15කට සැලසුම් කරන්න ඕනේ. අද අපි කල්පනා කරොත් අපි ආරම්භ කරොත් යම් ව්‍යාපාරයක් ඒකේ ලාභයෙන් ගෙවන්න ඕන බදු ප්‍රතිශතය 10% නම් මේක ආරම්භ කරලා මාස 6ක් යනකොට ඒක 20ක් කරොත් කොහොමද ව්‍යාපාරිකයා ඒක කරන්නේ? එහෙනම් අවුරුදු 20කවත් සැලැස්මක් අපි පෙන්වන්න ඕන ජනතාවට මේ ශාස්ත්‍රයට මේ බදු ප්‍රතිශතය. ඒතකොට ජනතාව දන්නවා අපි ආයෝජනය කරන්න ඕන කොහෙන්ද? මොන ශාස්ත්‍රයටද? කඩා වැටෙන්නේ නැතුව යන්න ව්‍යාපාරිකයාට ඒ මූලික අවබෝධය ලැබෙනවා. අද මේ දවසින් දවස මාසෙන් මාසෙට වෙනස් වෙන බදු ප්‍රතිපත්තියත් එක්ක රටක් ඉදිරියට ගෙනියන්න බෑ. ඒ වගේම අනිත් කාරණේ තමයි විශේෂයෙන්ම ගෘහස්ත පවුල් ලේකකයේ ශක්තිමත් කිරීමේ ආර්ථික වැඩපිළිවෙලකටයි අපි යන්නේ. මම අධිකරණ ඇමතිවරයා ඉන්න කාලේ කිසිම තීන්දුවක් කාටවත් පක්ෂ වර්ගනත් නැහැ විපක්ෂ වර්ගනත් නැහැ. ගත්ත හැම තීන්දුවක්ම රටේ නීතියට අනුකූල නීති ආධිපත්‍ය ආරක්ෂා කරන්න විතරයි ගත්තේ. ඒ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රශ්නේ ඔබ අහන්නේ ඔබට මතකයි 2015 පෙබරවාරි මාසේ යම් දිනයක පිට කලින් මම කියලා තියෙනවා රාජිත සේනාරත්න මහත්මයාගේ නිවසේ සිට කෙටුම්පත් කරපු ලිපියක් නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යටතේ ඒ කනිෂ්ඨ නිලධාරියෙක් විසින් පොලිස්පතිවරයාට නියෝගයක් විදියට යවුවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු 8 දෙනෙක් හෝ 9 දෙනෙක් අත්අඩංගුවට ගන්න. ඒතර මේ කාරණය මේ නියෝගයේ එන්නේ නීතිපතිගෙන් නෙවෙයි. මේ නියෝග කරේ පොලිසිය නෙවෙයි. අධිකරණය නෙවෙයි. මේක කැලෑ නීතිය යටතේ කැලෑ නීතියක් හදාගෙන පෞද්ගලික දේශපාලන වෛරයක් පිරිමහන්න හදාගත්ත කරගත්ත කටයුත්තක් නිසා අධිකරණ නැමැති විදිහට ඒ වගේ වරදක් නොකරපු කෙනෙක් බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනීම දැනම අනුමත කරන්න අධිකරණ නැමැතිවරයෙකුට අයිතියක් නැහැ. එක්කෝ ඔහු ඒක වළක්වන්න ඕනේ නැත්නම් අධිකරණ නැමැතිකමෙන් ඉල්ලාස් වෙන්න ඕනේ. ඒ නිසා මම මේක පිළිබඳව මට ගැටලු චෝදනා එන බව මම දන්නවා. ඊළඟ පාර්ලිමේන්තු දිනේදී මම පැහැදිලිව පාර්ලිමේන්තුවට ගිහිල්ලා කිව්වා මෙහෙම සිද්ධියක් වුණා මම මේක නතර කරා නතර කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට උදව් කරන්න නෙවෙයි මට එහෙම උවමනාවක් නැහැ. ඔහු වරදක් කරලා තියෙනවා නම් ඕනම චෝදනාවක් සම්බන්ධයෙන් නඩු පවරලා ඔහු එල්ලුම් ගහට යවුවත් මම ඒ ගැන කතා කරන්නේ නැහැ. හැබැයි නොකරපු වරදකට නම් මේ දේ කරන්න මන් දෙන්නේ නැහැ කියලා. ඒක කරගන්න බැරි වුණාම තමයි එදා විශේෂයෙන්ම රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරේ රාජිත සේනාරත්න පාටලි චම්පික සරත් පොන්සේකා ඒ වගේ කණ්ඩායමක් පනතක් ගේන්න විශේෂ පනතක් ගෙනල්ලා එදා සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහිමි කරපු ආකාරයට රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න. ඒකට මම විරුද්ධ වුණා. එතෙන්දි මට රාජපක්ෂවරු රකින්න නෙවෙයි ඒ විරුද්ධ වුණේ. ඒ විරුද්ධ වුණේ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීති යටතේ එවැනි ආකාරයේ අපරාධ යුක්ති විනිශ්චය අධිකරණයක් හදන්න බලයක් නැති නිසා. පාර්ලිමේන්තුවේ බලය දීලා නැහැ මේ ව්‍යවස්ථාවෙන්. ඒක මම පෙන්නලා දුන්න මගේ මතේ පිළිනොගන්නකොට මම ඉල්ලීමක් කරා කැබිනට් මණ්ඩලයට නීතිපතිතුමාගේ මතය කැඳවන්න. රජයේ ප්‍රධාන නීති උපදේශක නීතිපතිතුමා එතුමා මේක අධ්‍යයනය කරලා පිටු 29කින් යුක්ත මතය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. ඒක බොහොම පැහැදිලිව මම කියපු මතයම කියලා තිබුණා.
ඒ දේ කරගන්න බැරි වෙනකොට තුන්වෙනි ව්‍යායාමයේ විදියට තමයි ජිනීව නුවරට ගිහිල්ලා විශේෂයෙන්ම මංගල සමරවීර එදා විදේශ කටයුතු ඇමති ඇමරිකාවත් එක්ක එකතු වෙලා ඔහුත් එක්ක ඒ ඇමරිකාවේ ගනුදෙනුවේ පෞද්ගලික බැඳීමක් තිබුණ බව බොහොම පැහැදිලි වුණා. මොකද ඇමරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය සමන්ත පවර් එතුමගේ මේ පොත නිකුත් කරනකොටත් මේ රටට එන්නේ ඒ සම්බන්ධතාවය උඩ. ඔවුන් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණයක් කරලා තමයි ජිනීවා වලට ගෙනාවේ ජිනීවා යෝජනාවලිය. ඒකට සමානුග්‍රහය දක්වපු එක තමයි කුමන්ත්‍රණය. ලෝකේ කිසිම රටක් මං හිතන්නේ මොලයක් තියෙන කිසිම මිනිස්සෙක් ඇමති කෙනෙක් නෙවෙයි තමන්ගේ රටට එරෙහිව චෝදනා එනකොට තමන් සමානුග්‍රහය දක්වන්නේ නැහැ. නමුත් ඒ කුමන්ත්‍රණය කරලා ඒකෙන් අදහස් කරේ ලංකාවේ යුද අපරාධ අධිකරණයක් නිර්මාණය කරලා එදා යුද්ධයට අනදුන්න නායකයෝ වගේම රණවිරුවෝ හැකිතාක් ප්‍රමාණයක් සිරගත කිරීමේ වැඩසටහන. එතකොට ඊට අදාළ අනපනත් මම සියල්ල ප්‍රතික්ෂේප කරනකොට තමයි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් එවලා බෙන් එමර්සන් කියන රාජනීතිඥවරයාගේ නායකත්වයෙන් මගේ කාර්යාලයට එව්වේ මේ අධිකරණ හදලා නඩු අහන දින නියම කරගෙන යන්න. ඒ වෙලාවේ මම ඌට මගේ කාර්යාලයෙන් පිටමං වෙන්න නියෝග කරලා ඉවත් කරබා. එතකොට මම මේ හැම දෙයක්ම කරේ අධිකරණ ඇමතිවරයා විදියට මම වග කියන්නේ එක්සත් ජාතීන්ටවත් එංගලන්තයෙන් එන මේ රාජනීතිඥවරුන්ටවත් නෙවෙයි මානව හිමිකම් කොමිටුවටත් නෙවෙයි මගේ අධිකරණ ඇමතිකමේ මම වග කියන්නේ මේ රටේ ජනතාවට. ඒක නිසා මම නීති අකුරට කරා මිසක් කාටවත් විරුද්ධව ගියෙත් නැහැ කාටවත් පක්ෂග්‍රාහීව දැක්ුවෙත් නැහැ. වෛරසයේ දෙවෙනි රැල්ල. පළවෙනි රැල්ල රජය හරියට පාලනය කළේ නෑ. දැන් මේ දෙවෙනි රැල්ල ඇවිල්ලා දැන් ගොඩක් ජනතාව බයෙන් ඉන්නේ. දැන් මොකද්ද වෙන්නේ කියලා. මේක මුලින් ඉඳන්ම අපි එක්සත් ජාතික පක්ෂය විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා පුළුවන් තරම් PCR ටෙස්ට් කරන්න කියලා. නමුත් රජය ඒක හරියට අනුගමනය කරේ නෑ. PCR ටෙස්ට් කරනවා. නමුත් මේ PCR ටෙස්ට් වලින් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ 70ක් විතරම කරන්නේ ජනාධිපතිතුමාගේ ආරක්ෂක අංශය, අගමැතිතුමාගේ ආරක්ෂක අංශය, ඒ වගේම ආරක්ෂක ඇමතිතුමාගේ ආරක්ෂක අංශය, ඒ වගේම කොවිඩ් වෛරසය වැළඳුණු රෝගීන්. මොකද මේ රෝගීනුත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට හොඳ වෙලාද නැද්ද කියලා බලන්න ටෙස්ට් කරන්න ඕනේ. නමුත් විය යුත්තේ සමාජය අතරින් අපි දිගටම මේ කාර්යය කරන්න ඕනේ. දැන් මම හෝමාගම අපේ මට බාර දීලා තියෙන ආසනය තමයි විශේෂයෙන්ම හෝමාගම ආසනය. හෝමාගම ආසනේ මම රැස්වීම් වලට යනකොට මට එතනදී දරුවෙක් හම්බුණා. ඒ දරුවගෙන් මං ඇහුවා ඔයා දැන් කොහෙද වැඩ කරන්නේ? එයා දැන් කොහේ ඇමරිකන් කම්පැනි එකකට වැඩ කරන්නේ. එහෙ ලැබ් එකේ ටෙස්ට් කරන එක ඒ ලැබ් රිපෝට් එක මෙහාට එවපුවම ඒගොල්ලන් මෙහි ඒ කොවිඩ් වෛරසය ගැන වාර්තා සකස් කළා ආයි ඇමරිකාවට අරිනවා කියලා. ඒතර මේක පැය කීපයක් ඇතුළතදී අපේ ලංකාවට මේ විස්තර ගෙන්නගෙන ඒවා ටික මෙහි සකස් කරලා ඉවර වෙලා ආයි ඇමරිකාවට යනවා. එතකොට අද මේ ඇමරිකන් කම්පැනි එකේ ලංකාවේ උදවිය 300ක් විතර වැඩ කරනවා. තවත් ඒගොල්ලන්ට 150 200ක් විතර අවශ්‍ය කරනවා. එතකොට දැන් ඒ රටවල් වල මේකෙන් එළියට එන්න ඒ PCR ටෙස්ට් විශාල ප්‍රමාණයක් කරගෙන යනවා. නමුත් අපේ රට ඒ පියවර අරගෙන නැහැ තාම. ඊළඟ දෙවෙනි ප්‍රශ්නය තමයි ආර්ථිකය. අපේ රට වියට්නාමය, ඒ වගේම තායිවානය,
චීනෙට යාබදව තියෙන රටවල් දෙකක් ඒගොල්ලෝ මේ කොවිඩ් වෛරසය ඉතාමත් හොඳින් පාලනය කරා. ඒක නිසා ලෝක ආර්ථිකය එක්ක බලපාපු ප්‍රශ්න විතරයි මේ රටවල් දෙකටම ඇති වුණේ. නමුත් අපේ රටට එහෙම නෙවෙයි. අපේ රට දිවයිනක් මේක ඊටාම පහසුවෙන් අපිට මේක පාලනය කරන්න තිබුණා. නමුත් ඒ අවස්ථාවේදී රාජ්‍ය කල්පනා කරේ කොහොම හරි ඉක්මනට මැතිවරණේ තියලා 3න් 2ක් ගන්න. රාජ්‍ය මේවා ඔක්කොම ජනතාවට හැංගුවා යටපත් කරා. එහෙම කරලා අවසානයේදී මුළු රටම ලොක්ඩවුන් කරන්න උනා. ඒ රට ලොක්ඩවුන් කරපු වෙලාවෙ එක්සත් ජාතික පක්ෂය හැටියට අපි රජයට සහයෝගය දැක්වුවා. තමුන්නාන්සේලා හැම එක්කෙනෙක්ම රජයට සහයෝගය දැක්වුවා. සමහරුන්ට රැකියාවල් නැති වුණා. එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙලා තමන්ගේ පවුලට කන්න දෙන 4,08,000ක් ඉන්නවා කොළඹ දිස්ත්‍රික්කේ විතරක්. එතකොට මේ හැම කෙනෙක්ම සමහරුන්ට සල්ලි තිබුණත් බඩු ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. වේල් 3ක් වෙනුවට වේල් 2ක් වෙන්න පුළුවන්, වේලක් වෙන්න පුළුවන්. බඩගින්නේ හරිය ඉඳලා රජයට සහයෝගය දුන්නා. අද දැන් මේ අවස්ථාව වෙනකොට රැකියා ලක්ෂ 6ක් විතර නැති වෙලා තියෙනවා. ගොඩක් කට්ටියගේ ආදායම අඩු වෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. ඒවා කවදා පටන් ගනීද මොකක් වෙයිද කියලා කාටවත් හිතා ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඇඟලුම් කර්මාන්තය අරගත්තොත් ගොඩක් ෆැක්ටරිස් වල ඕඩර්ස් නැහැ. බඩු අපනයනය කරපු ඒවායි මුදල් ලැබිලා නැහැ. ඒ මුදල් ලැබුණ නැති නිසා බැංකු වලින් ඒගොල්ලන්ට ණයක්වත් දෙන්නේ නැහැ. එතකොට රාජ්‍ය කියනවා බැංකු වලින් ප්‍රාග්ධනයට අවශ්‍ය කරන ඔක්කොම ණය දෙනවා කියලා 4% පොලියට. නමුත් එහෙම ණය ලැබෙන ආයතන අපිට හොයාගන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් අපේ රටේ ව්‍යාපාරයක් කරනකොට ව්‍යාපාරිකයෙක් ගත්තොත් එහෙම තමන්ගේ තියෙන වත්කම් ඔක්කොම බැංකුවට තියලා ගෙදරත් බැංකුවට උගස් කරලා තමයි ඒ ව්‍යාපාර කරගෙන යන්නේ. බැංකුව තවත් මොකක් හරි වත්කමක් ඉල්ලනවා ඒ ණය දෙන්න කියලා. එතකොට ඒ කියන්නේ ණය කවදාවත් ගන්න ලැබෙන්නේ නැහැ. එතකොට මේක රජයේ සැලසුම් කරලා කරපු දෙයක්ද? එහෙම නැත්නම් බැංකු රජයට සහයෝගය දෙන්නේ නැද්ද? මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. හැබැයි දැනට ඉතිරි වෙලා තියෙන ව්‍යාපාර ටික කර්මාන්ත ටික ආරක්ෂා කරගන්න ඉදිරියට ගෙනියන්න ඒවැයි සේවය කරන සේවකයන්ගේ රැකියාවල් ටික ස්ථාපිත කරන්න අනිවාර්යයෙන්ම ප්‍රාග්ධනය අවශ්‍ය කරනවා මේ ආයතන වලට. අපි ආණ්ඩුව 2015 බාර ගන්නකොට ඩොලර් සංචිතය ඩොලර් මිලියන 4,000ක් විතර තිබ්බේ. අපි මේක ඩොලර් මිලියන 8,000ක් විතර කරා. දැන් ඒක ආයේ ඩොලර් මිලියන 6,000ට අඩු වෙලා තියෙන්නේ මේ කුඩා කාලෙදී. අපි ඇත්තට ගත්තොත් එහෙම ගියපාර ජනාධිපතිවරණයේදී සෞභාග්‍ය දැක්මේ ආණ්ඩුව ගත්තට පස්සේ විශාල වැඩ කොටසක් කරනවා කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණා. ඔවුන්ට මේ කිසි දෙයක් කරන්න බැරි වුණා. නමුත් එදා 2015 අපි ආණ්ඩුව ගන්නකොට මීට වඩා අමාරු තත්ත්වයක් තිබුණේ ආර්ථිකය. ඒතකොට ඒ අවස්ථාවේදී අපි දින 100 මොකද 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ යටතේ ඩීසල් පෙට්‍රල් භූමි තෙල් වලින් ජනතාවගෙන් විශාල බද්දක් අරගෙන තිබුණා. ඔහු ගත්ත කෙටි කාලීන ණය සියල්ල 2015 ගෙවන්න පටන් ගන්නවා.
රජයේ ආදායම තිබුණේ තමුන්නාන්සේලාගෙන් මේ ඩීසල් පෙට්‍රල් භූමි තෙල් ගත්ත බද්දත් එක්කම පොලිය ගෙවන්නවත් සෑහීමකට පත් උන්නේ. එතකොට වාරික ගෙවන්න කොහොමවත්ම සල්ලි නැහැ. ඒක නිසා එතුමා තව අවුරුදු 2ක් බලය තියෙද්දි මැතිවරණයකට ගිහිල්ලා ගෙදර ගියා. පැනලා ගියා. නමුත් අපි 2015 ආණ්ඩුව අරගෙන රාජ්‍යයේ ආදායමත් වැඩි කරගෙන ණය වාරිකත් ගෙවාගෙන ආර්ථිකය ඉදිරියට අරගෙන ආවා. අපෙන් ආණ්ඩුව ගන්නකොට එහෙම මුදල් ප්‍රශ්නයක් අපිට තිබුණේ නැහැ. මොකද මම සමෘද්ධි ඇමතිවරයා හැටියට මම අමාත්‍යාංශය අර දින 52 සංක්‍රාන්තියෙන් පස්සේ මට ඒ අමාත්‍යාංශය බාර දුන්න කාටත් එපයි කිව්ව අමාත්‍යාංශය සජිත් මේ අමාත්‍යාංශය මාස 8ක් විතර කරා. SB දිසානායක හැරිසන් ඇමතිතුමා තව මාස 7ක් කරා. මේ කාටවත් ඇත්තටම සමෘද්ධිය ලැබිය යුතු අවුරුදු 21ක් තිස්සේ සමෘද්ධිය නොලැබුණු උදවියට සමෘද්ධිය ලබා දෙන්න බැරි වුණා. ඒ අමාත්‍යාංශය මට ලැබුණාට පස්සේ මම අඳුරගත්තා ඇත්තටම සමෘද්ධිය ලැබිය යුතු 8,50,000ක් ඉන්නවා කියලා. මම ඒකට මුදල් වාගත්තා. එතකොට ලෝක බැංකුවෙන් අපිට මේ මුදල් දෙන්න පුරුදු වුණා. වසර 3ක් ඇතුළත මම කල්පනා කරේ මේ උදවිය සමෘද්ධිය මුදව ගන්න ඕනේ. ඒකත් එක්කම ඒකට සාපේක්ෂව තව ව්‍යාපෘති 50000ක් ඒකත් එක්කම කරන්න මම සැලසුම් කළා. ඒකේ ව්‍යාපෘති 20000ක් මට අවශ්‍ය වුණා 2019 දෙසැම්බර් මාසෙ වෙනකොට ඉවර කරන්න. අපි අලුතෙන් සමෘද්ධිය දෙන හැම පවුලකටම තමන්ගේ මාසික ආදායම රුපියල් 50000ක් වෙනකම් වැඩි කරන එක තමයි මම හදලා තිබුණු සැලැස්ම. එහෙම කරලා ඒ කට්ටිය සමෘද්ධිය මුදව ගන්න. මම මුදල් අනුමත කරගෙන අප්‍රේල් මාසයේ අන්තිම මාස දෙකක් ඇතුළත 5,36,000කට සමෘද්ධිය ලබා දුන්නා. තව 3,50,000කට විතර සමෘද්ධිය දෙන්න තිබුණා. තව මාසයක් තිබ්බනම් මට ඒක දෙන්න තිබුණා. නමුත් මෛත්‍රීවරණ කොමසාරිස්තුමා මේක නැවැත්තුවා. වැඩිහිටි දීමනාව ගිය රජයේ තිබුණේ ඒ 2015ට පෙර පැවති රජයේ වැඩිහිටි දීමනාව දුන්නේ කවුරු හරි වැඩිහිටියෙක් මැරෙන්න ඕනේ වයස අවුරුදු 70ට වඩා. එතකොට තමයි අර පොරොත්තු ලයිස්තුවේ ඉන්න එක්කෙට වැඩිහිටි දීමනාව ලැබුණේ. මම අලුතෙන් 38000කට වැඩිහිටි දීමනාව දීලා තව පොරොත්තු ලයිස්තුවේ හිටපු 1,40,000කට වැඩිහිටි දීමනාව දෙන්න මුදල් හොයාගත්තා. මේකත් දෙන්න හදනකොට මැතිවරණ කොමසාරිස්තුමා මේක නැවැත්තුවා. මම එතුමත් එක්ක කතා කරා ගිහිල්ලා මං ඇහුවා ඔබතුමා මැතිවරණ නීතිය අනුව සංවර්ධන වැඩ කටයුතු නවත්තන්නේ ඇයි කියලා. පස්සේ එතුමා මට ඉඳන් කිව්වේ නොවැම්බර් 17න් පස්සේ ඔබතුමාට මේක දෙන්න පුළුවන් නේ. නැත්තම් මට මේ පෙච්චම් පිට පෙච්චම් එනවා කියලා. ඒතකොට ඒ වෙලාවේ මම කල්පනා කරා අපිම හදපු මැතිවරණ කොමිසම අපේ රටේ මේ මිනිස්සුන්ගේ ඒ කියන්නේ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ ඒගොල්ලන්ගේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඒගොල්ලන්ට අපි සහයෝගය දෙන්න ඕනේ. මම ඒ හැම කෙනෙක්ටම පුරුදු වුණා මාසයක් ඇතුළත ජනාධිපතිවරණයෙන් පස්සේ මම මේ උදවියට මුදල් දෙනවා කියලා. මොකද මම එහෙම කල්පනා කරේ ඒ වෙලාවේ අපිට ආණ්ඩුව තිබ්බේ. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණත් මම කල්පනා කරා මාසයක් ඇතුළත අපේ ආණ්ඩුව යටතේ කොහොම හරි මේ ටික අපිට දීලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අද ටෙලිෆෝන් එකට ගිහිල්ලා ඉන්න ඇමතිවරු දෙන්නේ 3 දෙනෙක් ඒගොල්ලෝ එකපාරට අස්වින වෙයි කියලා මාධ්‍ය සාකච්ඡා පවත්වලා දීලා තිබ්බා. ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තීරණය කරා රජය
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බාර දෙන්නේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වෙලා ඒ ඇමති මණ්ඩලය තවමත් රට පාලනය කරනවා. ඒගොල්ලෝ අපෝසත් වෙලා තිනවා අර සමෘද්ධි 3,50,000ට සමෘද්ධිය ලබා දෙන්නත් වැඩිහිටියෝ පොරොත්තු ලයිස්ට්ේ හිටපු 1,40,000ට වැඩිහිටි දීමනාව ලබා දෙන්න. එතකොට මම අහනවා අපි අයවැයෙන් අනුමත කරපු මේ මුදල් වලට මොකද වුනේ? මොකද අපේ ආණ්ඩුව තිබ්බනම් අනිවාර්යයෙන්ම අපි මේ උදවියට දෙසැම්බර් මාසේ 15 වෙනිදා වෙන්නේ ඉස්සෙල්ලා අපි මේ ඔක්කොම ටික දීලා ඉවර කරනවා. අද වෙනකොට මේ ආණ්ඩුව ජනතාවට පොරොන්දු වෙච්ච කිසිම දෙයක් දී ගන්න බැරි වෙලා තියෙනවා. අනිත් එක මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ එක්සත් ජාතික පක්ෂයට ඇඟිල්ල දික් කරන හැම කෙනෙක්ටම 1993න් පස්සේ එක්සත් ජාතික පක්ෂයට විධායකයෙක් තිබුණේ නැහැ. 2002 මේ රට සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණු වෙලාවේ එදා බන්දුල ගුණවර්ධන මැතිතුමා SB දිසානායක මැතිතුමා වගේ උදවිය ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා මේක බාර ගන්න. ඒ වෙලාවේ ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ හිටපු හැම කෙනෙක්ම කිව්වා මේක බාර ගන්න එපා. ඔබතුමාට අනිවාර්යයෙන්ම අවුරුදු 2ක් ඇතුළත මේක ඔඩොක්කුවට වැටෙනවා. නමුත් රනිල්ට ඒක කරන්න ඕන උන්නේ රට වට්ටලා ආණ්ඩුව ගන්න එහෙම අදහසක් එතුමාට තිබුණේ නැහැ. එතුමයි වගකීම බාරගත්තා. ඍණ ආර්ථිකය ධන ආර්ථිකය බවට පරිවර්තනය කරා. ඊට පස්සේ 2015 දී අවුරුදු 2කට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මැතිවරණයේ තියලා පැනලා ගියාට ඒ වැටුණු ආර්ථිකය අපි බාර අරගෙන නැවත ආර්ථිකය ගොඩනගලා ජනතාවට සහන දීලා රජයේ සේවකයන්ට රුපියල් 10000ක පඩි වැඩිවීමකුත් කරලා අපි රට ඉදිරියට අරගෙන ආවා. කොවිඩ් වෛරසයේ පිටින් ඔක්කොම දාන්න හදනවා. ඒක හරි අසාධාරණයි. ජනතාව මේක විශේෂයෙන්ම තේරුම් අරගන්න ඕනේ. මොකද කොවිඩ් වෛරසය එන්නේ ඉස්සෙල්ලා මාස 4ක් තිබ්බා. එතකොට ඒ කාලේ හොඳටම ඇති. ඒ කාලය තුල ඔය සෞභාග්‍ය දැක්මේ තිබුණේම ටික ඔක්කොම දෙන්න තිබුණා. මම කියනවා දැන් වෙනකොට තෙල් බැරල් එක ඩොලර් 17ට අඩු වෙලා තියෙනවා. එදා අපි ඩීසල් පෙට්‍රල් භූමි තෙල් සාහනය දුන්න වගේම අදත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පුළුවන් ඩීසල් පෙට්‍රල් භූමි තෙල් සාහනය ලබා දෙන්න. ඇයි දෙන්නේ නැත්තේ? එතුමා කිව්වා ඇවිල්ලා මේක පරිප්පු වලින්මයි සැමන් වලින්මයි දෙන්නම් කියලා. අන්තිමට පරිප්පුත් නැහැ සැමනුත් නැහැ. අද වෙනකොට අත්‍යවශ්‍ය භාණ්ඩ 24ක විතර ගාණ වැඩි වෙලා තියෙනවා. දැන් ඕගොල්ලෝ ඕනම එක්කෙනෙක් කඩේට ගිහිල්ලා බඩු ගන්නකොට වෙනද රුපියල් 1000කින් ගත්ත බඩු ටික ගන්න රුපියල් 1400ක් 1500ක් අවශ්‍ය වෙනවා. අද අපේ රටේ ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ගේ එක පැත්තකින් රැකියාවල් නැති වෙලා අනිත් පැත්තෙන් තමන්ගේ ආදායම භාගයකට අඩු වෙලා එහෙම තියෙනකොට කන බඩු ටිකටත් තව 140ක් 50ක් වැඩිපුර ගෙවන්නේ කොහෙන්ද? ආණ්ඩුව කියනවා අපිට 3න් 2ක් දෙන්න 3න් 2ක් දුන්නම අපි මේ ටික ඔක්කොම හරි ගස්සලා දෙන්නම් කියලා. ඒතර අපිට අහන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට විධායක ජනාධිපති බලයයි 3න් 2යි දෙකම තිබිලා අවුරුදු 2කට ඉස්සෙල්ලා ආණ්ඩුව බාර දීලා ගෙදර ගියේ ඇයි? ඒ අවුරුදු 2ේදී එතුමාට තිබුණා මේ රට හදලා මැතිවරණයට යන්න. එතකොට එදා එතුමා දැනට වඩා අවුරුදු 5ක් තරුණයි. දැමුත් එතුමා තරුණයි. මං එතුමා වයසයි කියලා කියන්නේ නැහැ. නමුත් එතුමා අදට වඩා අවුරුදු 5ක් තරුණයි. එතකොට අපි ඔක්කොම වයසට යනවා.
අපි තරුණ කාලේ කරපුවා තරුණ කාලේ කරන්න බැරි වුණේ අපිට වයසට ගිහිලා කරන්න පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතන්නේ නැහැ. එතකොට ඔබාමගෙන් තරුණයෝ ටිකක් අහනවා ප්‍රශ්නයක්. ඔබාමා ජනාධිපතිතුමා වයස අවුරුදු 50ටත් කලින් තමයි ඇමරිකාවේ ජනාධිපති වුණේ. එතුමාගේ දෙවනි කාලේ ඉවර වෙන අවසාන කාලේ අර තරුණයෝ අහනවා ඇයි ඔබතුමා තවත් වරක් ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැත්තේ? එතකොට එතුමා කියන්නේ එකක් අපි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන්න ඕනේ. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අනුව දෙපාරකට වඩා කිසිම කෙනෙක්ට ඉල්ලන්න පුළුවන් කමක් නැහැ. දෙපාරක් ජනාධිපති වෙලා දෙපාරකින් රට හදන්න බැරි නම් කීයටවත් එයාට තුන්වෙනි පාර බෑ. දෙපාර මම කොච්චර හොඳට කරත් තුන්වෙනි පාර මම මේක කරන්න ගියොත් එහෙම ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා අන්තිමට මමත් දන්නේම නැතුව ඒකාධිපති වාදයට යනවා කියලා. ඒක තමයි එතුමාගේ උත්තරය වුණේ. ඇමරිකාවේ ජනාධිපතිවරයාට තියෙන අවුරුදු 4යි. ඒ කියන්නේ අවුරුදු 2කට අවුරුදු 8ක කාලයක්. අපේ ජනාධිපතිවරයාට තිබ්බා අවුරුදු 6ක කාලයක්. ඒ කියන්නේ එදා මහින්ද මැතිතුමාට අවුරුදු 12ක් තිබ්බා. ඒ කියන්නේ ඇමරිකාවේ 3 පාරක් ඉල්ලුවා හා සමානයි. එහෙම කාලයක් තියෙද්දි තමයි එතුමා කලින් මේක බාර දීලා ගියේ. මේක හිර කළා අපි ගත්තේ. අපි මේ ගැට ටික ලියලා අපි ආර්ථිකය ඉදිරියට අරගෙන යනකොට තමයි ආයි ජාතිවාදය උත්සලා බොරු කියලා MCC ගිවිසුමෙන් මේ කොරිඩෝම යනවා. එක පැත්තකින් එහෙම කියලා ඉවර වෙලා ජනතාව රවට්ටනකොට අනිත් පැත්තෙන් අපිත් මෝඩ වැඩක් කරා. මම දැක්කා අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා තියෙනවා 42%ටයි වතුර දීලා තියෙන්නේ මම 100%ටම වතුර දෙනවා කියලා. අපි 2015 එනකොට අපි පොරොන්දුවක් වුණා විදුලි බලය නැති හැම එක්කෙන්ට විදුලි බලය දෙනවා කියලා. ගොඩක් කට්ටියට මතක නෑ එදා 1977 අපි ආණ්ඩුව බාර ගන්නකොට මේ කොළඹ පවා ගොඩක් කට්ටිය පොතපත කියවුවේ බැලුවේ භූමිතෙල් ලාම්පුවේ. අවුරුදු 30 මහවැලිය එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ යටතේ ගාමිණී දිසානායක මැතිතුමාගේ වගකීම වුණේ අවුරුදු 5කින් නිම කරන්න. මහවැලිය පස්පලකින් අරස් කළ ඉවර වෙලා ඒ වතුර වලින් විදුලි බලය නිෂ්පාදනය කරපු නිසා තමයි අද තමුන්නාන්සලාට අඩුවෙන් ලයිට් බිලක් ලැබෙන්නේ. තමුන්නාන්සලගේ ගෙවල් වල පත්තු වෙන බල්බ් 5ක් ගත්තොත් ඕකෙන් 3ක් පත්තු වෙන්නේ මහවැලි වතුරෙන්. ගොඩක් කට්ටියට අමතක වෙලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයෙන් මොනවද කරේ කියලා. පෞගිය කාලේ ලයිට් බිල් ගෙවන්නත් ඕනේ නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ කිය ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු කිව්වා. නමුත් අපිට ලයිට් බිලක් ඇවිල්ලා තියෙනවා මාස 3ට අවුරුද්දේ ලයිට් බිලක්. එතකොට මෙන්න මේ ආකාරයට තමයි ආණ්ඩුව මිනිස්සුන්ව ටැක්ස් කරන්නේ. ඕගලන්ට මතකද එදා අපි 2010 දී ජෙනරල් සරත් වංශක මැතිතුමාව දැම්මා පොදු අපේක්ෂකයා හැටියට. එතුමා වේදිකාවේ කිව්වා රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10000කින් වැඩි කරනවා කියලා. මම ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඇහුවා සර් කිව්වද මේ රුපියල් 10000ක් වැඩි කරනවා කියලා. නෑ ඒ වුණාට ඉතින් අපේ අපේක්ෂකයා කිව්වනේ අපි කොහොම හරි කරමු කිව්වා. එච්චරයි දීපු උත්තරේ. හැබැයි ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉඳන් කිව්වා එයාට තියෙන්නේ යුද්ධ කරලා පළපුරුද්ද විතරයි. එයාට ආර්ථිකය ගැන කිසිම දැනුමක් නැහැ. අනේ හාමුදුරනේ මට නම් බොරු කියන්න පුළුවන් කමක් නැහැ මම රුපියල් 2500ක් දෙන්නම් කියලා එතුමා ජනාධිපති වුණාට පස්සේ 2500 දුන්නෙත් නැහැ. හැබැයි අපේ දිනසී ආණ්ඩුවෙන් එදා අපේ අපේක්ෂකයා දීපු පොරොන්දුව අපි රජයේ සේවකයන්ට
ඒ රුපියල් 10000 පඩි වැඩි කිරීම ආපු ගමන් අපි ලබා දුන්නා. මම මේ තරුණ ගොවි මහත්තුරුන්ට මම මේ කතාව කියලා කිව්වා. සජිත් මහත්තයා මේ කියන දේවල් ඔක්කොම සජිත් මහත්තයා විතරක් තනියෙන් නෙවෙයි ඉන්නේ, අපි කණ්ඩායමක් ඉන්නවා. අනිවාර්යයෙන්ම අපි මේව ඔක්කොම ලබා දෙනවා කියලා. ඒ පාර අර තරුණ දරුවා මගෙන් අහනවා, සර් ආණ්ඩුව අපේනේ. අපි දෙමුකෝ ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා. ඒතොර නිකම් අපිට දිනන්න පුළුවන්. මං ඉතින් hina වෙලා ආවා, ඒකට මට උත්තරයක් නැති නිසා. ඉතින් ඒක නිසා මම කියනවා අද පත්තරේ තියෙනවා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 දුන්නේ නැත්නම් අපේ ඩොලර් එක වැටෙනවා. එතකොට ඩොලර් මිලියන 500ක්වත් හොයාගන්න බැරි ආණ්ඩුව අද මේ ආර්ථිකය ගොඩ ගන්න නම් අඩුම වශයෙන් අපිට ඩොලර් මිලියන 8000ක් විතර අවශ්‍ය කරනවා. මේ මුදල් ටික හොයාගන්න සැලැස්ම මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, මහින්ද රාජපක්ෂ මැතිතුමාට, ඔය ආර්ථික ඔස්තාරලට මම කියනවා කොහෙන්ද මේක අරගන්නේ, කොහොමද කරන්නේ කියලා පෙන්වන්න කියලා. ඕගොල්ලෝ මාධ්‍යවේදීන් හැටියට ඕගොල්ලෝ ප්‍රශ්න කරන්න අද රජය කරන මේ උදවියකින් මේ වැටිලා තියෙන ආර්ථිකය ගොඩ ගන්න අපිට අඩුම වශයෙන් ඩොලර් මිලියන 8000ක් අවශ්‍ය කරනවා. මේ ඩොලර් මිලියන 8000 හොයාගන්න විදිය කොහොමද කියලා අහන්නකෝ. දැන් බලන්න IMF එක බංගලාදේශයට, පාකිස්තානයට, නේපාලයට, මාලදිවයිනට, ඉන්දියාවට මේ ඔක්කොම රටවල් වලට සල්ලි දෙනවා. ලංකාවට විතරක් සල්ලි දෙන්නේ නැහැ. මොකද ලංකාවේ ප්‍රතිපත්තියේ උදවිය විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම රටේ ජනතාවට, විශේෂයෙන්ම තරුණයන්ට මම කියනවා මේ අවස්ථාවේදී අද මුළු ලෝකෙම ආර්ථිකය කඩාගෙන වැටිලා දෙවනි ලෝකමහා යුද්ධයෙන් පස්සේ අපි ඔක්කොම අමාරුම තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ අපි හරිනම් පක්ෂ විපක්ෂ ඔක්කොම එකට එකතු වෙලා රට ගොඩ ගන්නේ කොහොමද කියලා අපි සැලැස්මක් සකස් කරලා වැඩ කරන්න ඕන වෙලාවක්. එතකොට එහෙම කල්පනා කරන්නේ නැහැ අද පවතින ආණ්ඩුව. අද පවතින ආණ්ඩුව තවත් ජනතාව රවට්ටලා බොරු කියලා බලය අරගන්න විතරයි කල්පනා කරන්නේ. ගත්තට පස්සේ මේක කොහොමද කරන්න කියලා ඒගොල්ලන්ට කිසිම සැලැස්මක් නැහැ. මේ මුදල් ටික හොයාගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි. ඇයි මම එහෙම කියන්නේ? ආසියාවේ තියෙන පැරණිම දේශපාලන පක්ෂයේ එදා DS සේනානායක අගමැතිතුමා 1947 මේක හැදුවේ. බලය ගන්න, රට හදන්න, රට වටන්න නෙවෙයි. අපි කාටවත් මුක්කු ගහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපිට අවශ්‍ය කරන්නේ තමුන්නාන්සේලාගේ ශක්තිය, තමුන්නාන්සේලාගේ බලය. ඒක අපිට තමුන්නාන්සේලා බාර දුන්නොත් එimhe අපි මේක කරලා පින්නන්නම්. මොකද අපිට විතරයි උදව් ගන්න පුළුවන්. IMF එක, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, කොරියාව, ජපානය මේ හැම රටකින්ම අඩුම පොලියකට මුදල් ගන්න පුළුවන් එකම දේශපාලන පක්ෂය රජයක් ඇදුවොත් ඒ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ විතරයි කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. අනිත් එක ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන්න ඕනේ. ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන්න ඕනේ. කළ පුරුද්ද තියෙන්න ඕනේ. ඒ කළ පුරුද්ද, පළ පුරුද්ද ඒ තියෙන කණ්ඩායම ඉන්නේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ. සමහරු කියනවා පාර්ලිමේන්තුවේ 225 එපා කියලා. එතකොට අද එක්සත් ජාතික පක්ෂයේ තමුන්නාන්සේලා බලන්න අපේ කණ්ඩායම් දිහා. අද කොළඹ දිස්ත්‍රික්කයේ තමයි රටේ ආර්ථිකය සුලෝන ජීවනාලිය. අපේ කණ්ඩායම බලන්න.
ආචාර්යවරු මහාචාර්යවරු අධිනීතිඥයෝ හොඳ ව්‍යාපාරික පළපුරුද්දක් තියෙන උදවිය රජයේ සේවයේ ඉඳලා හොඳ පළපුරුද්දක් තියෙන උදවිය ඊටාත්ම හොඳ කණ්ඩායමක් අද තමුන්නාන්සේලා වෙනුවෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ කණ්ඩායම තමුන්නාන්සේලා තෝරගන්න පුළුවන් ඕනෙක් කෙනෙක්. මම තමුන්නාන්සේලාට පුරුදු වෙනවා මේ මැතිවරණයේදී අලිය ලකුණට එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දීලා තමුන්නාන්සේලා එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරවන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක දයාගමගේ එකතු වෙලා අනිවාර්යයෙන්ම මේ වැටිච්ච ආර්ථිකය ගොඩ ගන්නවා කියන පුරුද්දුව තමුන්නාන්සේලාට මම දෙනවා.